समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्कदं धम्मस्सवන कालो अयं बदन्ता धम्मस्सवන कालो अयं बदन्ता धम्मस्सवන कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कारुणिक श्रद्धा कामे पिनुतुनि ඔබ හැම කෙනෙක්ම සූදානම් වෙන්නේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ශ්‍රී සද්ධර්මයට අහුම්කම් දෙන්නට. අද පින්කම අදක් වෙනස් පරිසරයක ඉඳන් මේ සද්ධර්ම දේශනාව සිද්ධ වෙන්නේ. වෙනදට අපි කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ බුද්ධ මන්දිරයේ ඉඳගෙන මේ උතුම් සද්ධර්ම දේශනාව සිද්ධ කරත් අද දුර බැහැර වෙනත් පින්කමකට වැඩම කරලා සිටින නිසා විවේකය තිබෙන පුංචි ඉඩකඩක් යොදාගෙන තමයි අද සද්ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. මදක් ഘോഷාකාරී බවකුත් තිබෙනවා. නමුත් මා ඔබට සිහිපත් කර සිටිනවා ඔබ සංයමයෙන් යුක්තව ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට කියලා. අද පින්කම සිද්ධ කරන්නේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර පදිංචිව ඉඳලා මාස 3කට කලින් අභාවයට පත්වන්නට යෙදුන පුෂ්ප කුමාර ආරච්චිගේ මහත්මාණන්ට පින් අනුමෝදන් කිරීම සඳහා මේ උතුම් පින්කම සඳහා දායකත්වය දරන්නේ පුෂ්ප කුමාර මැතිතුමාගේ ආදරණීය බිරිඳ ශෝකයටපත් කාන්ති ආරච්චිගේ මැතිණියත් ඒ වගේම දරුවෝ දෙන්න කාංචනා දියණිය පුතණුවන් දිනේෂ් ඒ වගේම පවුලට එකතු වෙච්ච පුතණුවන් උවන් පෝරගේ බෑනනුවන් එයත් එකතු වෙලා තමයි මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. ඊට අමතරව විශේෂයෙන් එයත් සටහන් කරලා තිබෙනවා අපටත් මගේ මව්දෙමව්පියන්ටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නට කියලා. ඉතින් ඔබ හැම දිනාටම ආශිර්වාද කරමින් පින්කමට අපව සම්බන්ධීකරණය කරද්දී විශේෂයෙන්ම ලක්කිවි පදනමේ සදහැවතුන් අප කැප වුණා අපේ අක්ෂිකා කොබ්බකඩුව මැතිණිය එම මැතිතුමන් ජීවක කොබ්බකඩුව මැතිතුමන් ඇතුළු ලක්කිවි පදනමේ අපේ කල්යාණ මිතුරු මිතුරියනුත් මේ උතුම් පින්කම සම්බන්ධීකරණය කරමින් මේ උතුම් පින්කම සමග සහ සම්බන්ධ වෙනවා. ඉතින් අපේ ඥාතියෙක් අපි අතර ඉඳලා අභාවයට පත් වුණාට පස්සේ අපේ චාරිත්‍රයක් තමයි අපේ යුතුයකමක් තමයි 7 දවසෙන් 3 මාසෙන් වාර්ෂිකව විශේෂ පින්කම් සිද්ධ කරලා පින් අනුමෝදන් කිරීම සිද්ධ කිරීම. පින්තොර බහැර රටක ජීවත් වුණත් ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර ඉඳලා අභාවයට පත් වෙච්ච ඒ අභාවයටපත් අපේ පුෂ්ප කුමාර මැතිතුමන් වෙනුවෙන් එම මැතිණියක් දරුවොත් කල්පනා කළා මේ උතුම් පුණ්‍ය කර්මය සිද්ධ කරන්නට ඕන කියලා. ඊට අමතරව විශේෂයෙන්ම ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ ඒ දානමාන පූජා කිරීම ආදී උතුම් කටයුතු වලට ශ්‍රද්ධාවෙන් යුක්තව දායකත්වයේ ගනිමින් ආදරණීය ස්වාමි පුරුෂයාට පියාණන්ට පින් අනුමෝදන් කරන්නටයි අද මේ උතුම් පුණ්‍ය කර්මය මේ විදියට සිද්ධ කරලා බලාපොරොත්තු වෙන්නේ. කෙනෙක් මරුණට පස්සේ අපිට ඇත්තටම ඒ තැනැත්තා හෝ තැනැත්තිය
ගලවා ගැනීමේ හැකියාවක් නැහැ. අපේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයට අනුව අපේ විමුක්තිය අපි උදා කරගත යුතුයි. තුම්මේහි කිච්ඡං ආතප්පං නුඹලාට අයිති කොටස නුඹලා කළ යුතුයි කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. අක්ඛාතාරෝ තථාගතා තථාගතයන් වහන්සේ සිත කරන්නේ මඟ පෙන්වීම. තථාගතයන් වහන්සේ මාර්ගෝපදේශකයෙක්, ගුරුවරයෙක්. උන්වහන්සේ අපිට විමුක්තිය උදා කරගන්නා ක්‍රමවේදය දේශනා කරනවා. හැබැයි විමුක්තිය උදා කර ගැනීම අපි කළ යුතු දෙයක්. ඒ වගකීම පැවරෙන්නේ තම තමන්ට. ඒ වුණත් අපි අපේ ධර්මයට අනුව මැරිච්ච අය අතුරින් යම්කිසි කෙනෙක් පින් අනුමෝදන් විය හැකි භවයක ජීවත් වෙනවා නම් ඒ තැනැත්තාට, ඒ තැනැත්තියට පින් අනුමෝදන් වෙලා මේ පින්කම සමග එකතු වෙලා තමන්ගේ භවගාමී ජීවිතය සුඛිත මුදිත කරගන්නට උපකාර කරනවා, උදව් කරනවා. අද ඇත්තටම සිද්ධ කරන්නේ ඒ උතුම් කටයුත්ත. පුෂ්ප කුමාර මැතිතුමන් පින් ලබාගත හැකි භවයක ඉන්නවා නම් අනිවාර්යයෙන්ම අද මේ උතුම් පින් එතුමන් අනුමෝදන් වේවි. සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරලා හිත පහදවාගෙන තමන්ගේ ජීවිතය සුවපත් කරගනීවි. සාදුකාර දීලා පින් අනුමෝදන් වෙලා සතුටු සිතින් ඔයත්තන්ටත් ආශිර්වාද කරાવી. බිරිඳට, දරුවන්ට සෙත් පතාවි. අපේ දේශනාවේ සඳහන් වෙන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙන්නේ පින් අනුමෝදන් වන ඥාතීන් එහෙම ආශිර්වාද කරනවා කියලා. චිරන් තිට්ඨතුනෝ ඥාති යේසං හේතුං ලබාමසේ. මගේ නෑයෝ මේ පින් මට ලබා දීලා මගේ ජීවිතය සුවපත් කරා. මගේ නෑයෝ දිගුකල් ජීවත් වෙත්වා කියලා ආශිර්වාදනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් එතුමාටත් පින් සිද්ධ වෙන්න, ඔයත්තන්ටත් පින් සිද්ධ වෙන්න විතරක් නෙමෙයි ජීවිතාවබෝධය වැඩි දියුණු කරගන්නටත් උදව් වෙන සද්ධර්ම දේශනාවට අපි මෙතෙන් ඉඳලා අවධානය යොමු කරමු. අද පින්කමට මාතෘකාව තෝරගන්නේ සිගාලෝවාද සූත්‍රයෙන්මයි. අපි සාකච්ඡා කරමින් ආවා අපේ ජීවිතය අපායක් වෙන දොරටු 6ක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු බව. අපේ ජීවිතේ අපායක් වෙන, ජීවිතය අපායක් වෙන, අපායේ උපදින කියන එකම නෙමෙයි. නිරයේ උපදින, තිරිසන් අපායේ උපදින, പ്രേත විශ්වයේ උපදින කියන එක නෙමෙයි. ජීවිතය අපායක් වෙන හේතු භාග්‍යවතුන් වහන්සේ 6ක් දේශනා කළා. අන්නේ හේතු 6න් අද දෙවැන්න අපි සාකච්ඡා කරනවා. විකාල චර්යාවෙහි ආදීනව ගැන. විකාල චර්යා. ඔබ මේක වෙන විදියකට අහලා තියෙනවා. කොහොමද අහලා තියෙන්නේ? නොකල්ලි වීති සංචාරය කිරීමෙහි තියෙන විපාක කියලා. මොනවාද? නොකල්ලි වීති සංචාරයෙහි තියෙන විපාක. ඒකවේ ඇත්තටම මේ මාතෘකාව ඔබගේ ආරක්ෂාව ගැන සිද්ධ කරන දේශනාවක්. ඔබගේ රැකවරණය වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේ සිද්ධ කරපු මඟ පෙන්වීමක්. බලන්න ලෞකික ජීවිතය ගිහියෙක් ගත කරද්දී කී පැත්තක් හිතන්න ඕනද? මුලින්ම සඳහන් කළේ ආර්ථික රැකවරණය, ඊළඟට සෞඛ්‍යමය වශයෙන් රැකවරණයක් උදා කරගන්න උපකාරවත් වෙන මධ්‍යසාර භාවිතයේ විපාක, මද්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව. හැබැයි ඊළඟට පෙන්වන්නේ නුසුදුසු වෙලාවල් වල, පාරවල් වල, හන්දිවල ගැවසෙන එකේ විපාක. බලමු භාග්‍යවතුන් වහන්සේගේ උතුම් මඟ පෙන්වීමේ කොයි වගේ උපදේශයක්ද අපිට ලබා දෙන්නේ කියලා. එය පාලියෙන් මෙහිම සඳහන් වෙනවා. ච කෝමේ ගහපති පුත්ත ආදීනවා විකාල විසිකාචර්යානි යෝගෝ අත්තපිස්ස අගුත්තෝ අරක්ඛිතෝ හෝති
පුත්තදාරෝ පිස්ස අබුත්තෝ අරක්ඛිතෝ හෝති සාපතේයම් පිස්ස අබුත්තං අරක්ඛිතං හෝති සංකියෝච හෝති පාපකේසු ඨානේසු අභූත වචනං ච තස්මින් රූහති බහූනං ච දුක්ඛ ධම්මානං පුරක්කතෝ හෝති ඉමේකෝ ගහපති පුත්ත ච ආදීනවා විකාල විසිකාචර්යා නිරෝගේ. පාලි වාක්‍ය ඔබට උපුටා දක්වන්නේ ඒක භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව කෙරෙහි ඔබගේ විශ්වසනීයත්වය තහවුරු කරන්නට. අපේ ඔය දේශනා විලාසයන් පිළිබඳව උපදෙස් දෙනකොට අපේ පැරණි තේරවාදී සම්ප්‍රදායේ දක්නට ලැබිච්ච දෙයක් තමයි නිතරම පාලි පාඨය උපුටා දැක්වීමක් කරනවා. සිංහලෙන් අපි පැහැදිලි කරාට දේශනාවේ මූලික සංකල්පය පාලියෙන් උපුටා දක්වනවා. ඇයි ඒක කරන්නේ? පළවෙනිම දේ තමයි ශ්‍රාවකයාගේ විශ්වසනීයත්වය තහවුරු කරගන්න ඕන. මොකද මේ දේශනාව භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවක්. භාග්‍යවතුන් වහන්සේ විසින්ම දේශනා කරපු දේශනාවක්. ශ්‍රාවකයින්ගේ දේශනාවකුත් නෙමෙයි. පසුකාලීන කියමනකුත් අට කතාවල එන තොරතුරුකුත් නෙමෙයි. ශ්‍රී මුඛ දේශනාවක්. ඒක විශේෂයි. මොකද අපේ තථාගත දේශනාව විවිධ අංගවලට බෙදෙනවා. ශ්‍රී මුඛ දේශනා, ශ්‍රාවක දේශනා, ඒ විදිහට විවිධ බෙදා දැක්වීම කරනවා. ශ්‍රී මුඛ දේශනා කිව්වේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම වදාළ දේවල්. මුල් බුදු සමය කියලා පිළිගන්නේ ශ්‍රී මුඛ දේශනා. ශ්‍රී මුඛ දේශනාවල මුල් බුදු සමය කියලා පිළිගන්න කොටසෙහි දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය සහ අංගුත්තර නිකායට අයිති සූත්‍ර තමයි එහෙම මුල් බුදු සමයට අයිති කියලා පාලි භාෂාව පිළිබඳව වාග් විද්‍යාත්මක පර්යේෂණ කරලා පාලි භාෂාවේ ඓතිහාසික ඒ භාෂා පරිණාමයත් එක්ක ඒ වචන කොයි යුගවල භාවිත වෙච්ච වචනද කියලා විමර්ශනය කරලා තමයි එහෙම නිගමනවලට ඇවිල්ලා තියෙන්නේ. මේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසට අයිති භාෂා රටා කියලා. ඒවා මේ හිතලු විදියට කියපුවා නෙමෙයි. ඉතින් මුල් බුදු සමයේන ශ්‍රී මුඛ දේශනාවක් වන තථාගතයන් වහන්සේ විසින්ම වදාළ උතුම් දේශනාවක් වන සිඟාලෝවාද සූත්‍රයේ පළමුවෙන් පෙන්වලා දෙන ඒ උතුම් කාරණේ තමයි තෙමේ සංඝෝපිත නොවුයේ නොරත්නාලත්තේ වෙයි. නුසුදුසු වේලාවක අපි පාරතොටේ ඉන්න පටන් ගත්තොතින් පළමුවෙන්ම තමන් අනාරක්ෂිත වෙනවා. තමන් අනාරක්ෂිත වෙනවා. දැන් අද මේ කියන දෙය මා විශ්වාස කරනවා ලංකාවේ ජීවත් වෙන අයට නම් අතිශයින්ම වැදගත්. මොකද හේතුව විශාල ආර්ථික කඩාවැටීමක් එක්ක අපේ රට තුල සොරකම, මංකොල්ලකෑම, මම්පැහැරීම ප්‍රබල වෙලා තියෙනවා, බලවත් වෙලා. එතකොට ඔබ ස්ත්‍රියක් වුණා, පුරුෂයෙක් වුණා, කවුරු වුණා හේතුවක් අවශ්‍යතාවයක් නැතුව ඔබ පාරතොටේ ගමන් කිරීම ඔබ අනාරක්ෂිත වෙන්න හේතුවක්. ඔබ ගැන අනවශ්‍ය අවධානයක් සොරුන්ට, මංකොල්ලකාරයින්ට, වෙනත් අයට ඇති වෙන හේතුවක් ඒක. මොකද ඔබ නිතරම කඩපිල් වලට යනකොට දැන් කීමටත් කියන්නේ නේද වින්ඩෝ shopping කියලා. කිසිම හේතුවක් නැතුව ගන්නෙත් නෑ. හැබැයි ඉතින් කඩගානි ගිහිල්ලා බලලා බඩු මුට්ටු අතපත ගාලා ඔය වෙනවා. එතකොට
ඒ වගේ නුසුදුසු අවස්ථාවල ඇත්තටම තර්කානුකූල හේතුවක් නැතුව ඔබ නිතර කඩපිල්වල එවැනි තැන්වල ගැවසෙනවා දැක්කොත් කෙනෙකු අපේ රටේ ඉන්දියාවේ ඒ වගේ ආසියාතික රටවල කෙනෙකු ඔබ ලොකු ධනයක් තියෙන නිතර shopping කරන්න යන ලොකු අත්පොහසත්කම් තියෙන කෙනෙක් ලෙස සලකන්න පටන් ගන්න පුළුවන්. එතකොට ඔබ දන්නේම නැතුව ඔබගේ පැත්තට ඔවුන්ගේ අවධානය යොමු වෙනවා. ඔබ අනාරක්ෂිත වෙන්න පටන් ගන්නවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ එකයි මුලින්ම තමන් අනාරක්ෂිත මිනිස්සෙක් බවට පත් වෙන නුසුදුසු වෙලාවල් වල තමන් විවිධ තැන්වල වීතිවල නගරවල සැරිසරන්න පටන් ගත්තා. දැන් බලන්න ඉස්සර ඔය කාරණා අපේ පැරණි වැඩිහිටියෝ තේරුම් ගත්තු නිසා බණ දහම ඉගෙනගෙන හන්දෑවේ අපි කාටත් ගෙදර එන්න වෙලාවක් තිබුණා. ස්ථිර වශයෙන්ම මේ වෙලාව වෙනකොට ගෙදර කවුරුත් ඉන්න ඕන කියලා නීති තිබුණා. අපිට චූටි කාලේ තිබුණා. කොහෙ ගියත් කා එක්ක සෙල්ලම් කරත් මෙන්න මේ වෙලාව වෙනකොට ගෙදර ඇවිල්ලා ඉන්න ඕන. විනාඩි 5ක් 10ක් පරක්කු වෙනකොට අපි කොච්චර බයෙන්ද ගෙටෙන්නේ. අද අපේ ලංකා සමාජයේ තාම භයානක අනතුරු වලට අපේ තරුණ පිරිස ගොදුරු වෙන ප්‍රධානම හේතුවක් තමයි අනවශ්‍ය වෙලාවල් වල අනවශ්‍ය තැන්වල හැසිරෙන්න ඉන්න අනවශ්‍ය අය එක්ක කතා කර ඉන්න කටයුතු කිරීම. නැති කරදර ඇඟට දාගෙන ඉන්න. එහෙනම් මම ඔබට යෝජනා කරනවා දැන් ලෝකේ සමහර රටවල් තියෙනවා රෑ 12ට එකට කාන්තාවක් පාරේ විදන් ගියත් බලන්නේවත් නැහැ. එහෙම රටවල් තියෙනවා මුළු ඒ රටවල් වලත් මුළු රටේම නෙවෙයි සමහර පළාත් තියෙනවානේ. උදාහරණයක් විදිහට ගත්තොත් ඇමරිකා එක්සත් ජනපදයේ මම කාටවත් කියන්නේ රාත්‍රියේ තනියෙන් ඇවිදින්න සුදුසු රටක් කියලා. ඒ රටේ හැම සිටි එකක්ම එහෙම තනියෙන් ඇවිදින්න සුදුසු බොහොම හොඳ ආරක්ෂිත රටවල් කියලා මම නම් කියන්නේ. මේ ජපානයේ ගැන වුණත් මම නම් යෝජනා කරන්නේ ඕන වෙලාවක තනියෙන් යන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. බය වෙන්න පොඩ්ඩක්වත් හේතුවක් නැහැ. එම රටවලුත් ඇති. හැබැයි මම දැක්ක බොහෝ රටවල් වල මං හිතන්නේ රෑ 10න් පස්සේ ස්ටේෂන් වල බස් වලට වල තනිවම ගැවසෙන එක අනාරක්ෂිතයි. මොකද ලංකාවේ ඉන්දියාවේ විතරක් නෙමෙයි හැම තැනම ජීවත් වෙනවා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච මිනිස්සු. මානසික ව්‍යාධි වලින් පෙළෙන අය. සල්ලාලයෝ. ඒ වගේම තිලිඳුකම හෝ තමන් හම්බ කරන්න මහන්සි වෙලා කැමති නැතිකම නිසා හෝ කෙනෙකුගෙන් කඩා වඩා ගන්න හැම තිස්සෙම සැලසුම් කරන කල්පනා කරන අය ලෝකේ කොයි සමාජයක ජීවත් වෙනවා. ඒ හින්දා මා ඉල්ලා සිටිනවා ඔබ ලෝකේ කොයි රටක ජීවත් වුණත් ඔබට විනයක් තියාගන්න. ගෙදරින් යන්නේ කීයටද? ගෙදරින් එළියට යන්නේ මොකටද? එන්නේ කීයටද? ඔබ වැඩිහිටියෝ විදිහට ඒ විනය හදා ගන්න ඕන. මොකද තාත්තා වෙලාවක් කලාවක් නැති කෙනෙක් වුණොත් ගෙදරින් යන ගෙදරට එන
අම්මා වෙලාවක් කලාවක් නැති කෙනෙක් වුණොත් ගෙදරින් යන ගෙදරිට එන මතක තියාගන්න දරුවෝ ඒකේ 10 ගුණයක් අන්තයට යන්න පටන් ගන්නවා. අම්මා කරන එක තාත්තා කරන එක 10 ගුණයක් වැඩිපුර දරුවෝ කරන්න පටන් ගන්නවා. එහෙනම් ලෝකේ කොහේ ජීවත් වුණා සේෆ්ටි නේ ආරක්ෂාව කියන එක මූලික දෙයක්. ප්‍රමුඛ දෙයක්. ඔක්කොටම අපි රැකිලා ඉන්න ඕන හැමදේටම. ඔය යුරෝපයේ ගත්තත් උතුරු ඇමරිකානු රටවල ගත්තත් දකුණු ඇමරිකාව ගැන නම් කතා කරන්නම ඕන නැහැ. ආසියාතික හෝ ඈත පෙරදිග රටවල් වෙච්ච මේ ජපානය වගේ රටවල් වල ගත්තත් විවිධ කණ්ඩායම් දැන් ඒ රටවල් වලට ඇවිල්ලා ඉන්නවා සරණාගතයෝ ලෙස. විවිධ කණ්ඩායම්. ගොඩාක් අර ඒ රටවල් වල ජීවන ක්‍රමයන් මේ රටවල් වලට ආවා ක්‍රියාවට නංවන අය ඕන තරම් ඉන්නවා. මම නම් ඔය ඇමරිකාව වගේ රටවල් වලදී දැඩි අවධානයක් යොමු කරන්නේ ඇත්තටම සුදු ජාතිකයෝ ගැන නෙමෙයි. කළු ජාතිකයෝ. ආෆ්‍රිකානෝ සහ ආසියාතික රටවල් වලින් ආපු අපේ වගේ රටවල් වලින් ආපු මිනිස්සු ගැන මම ගොඩාක් අවධානයෙන් ඉන්නවා. ලෝකේ ඒ රටවල් වල සන්ධ්‍යා යාමයක නෙමෙයි දවාලක පාරේ ඇවිත්තා. දවාලක පාරේ ඇවිත්තා අවධානයෙන් ඉන්නවා. එයයි මිනිස්සුන්ගේ ඔළුව හොඳ නෑ මේ කාලේ. මේ කාලේ විතරක් නෙමෙයි කොයි කාලෙත් ඒ ප්‍රශ්න තියෙන්නේ නැති. අපේ බුදුහාමුදුරුවෝ වගේ උත්තමයි අපට මෙහෙම අවවාද කරලා තියෙන්නෙම නේද? අපට අවවාද කරලා තියෙන්නෙම ඔබ නුසුදුසු වෙලාවල් වල පාරවල් ගානේ ඇවිදින්න එපා කියලා ලොකු අර්ථයක් ඇතුවනේ. බුදුහාමුදුරුවෝගේ වචනයක් කියන්නේ සරලව දේශනා කරපු తాවකාලිකව මේ පොඩි කාලයක් දිහා බලලත් කරපු දේශනාවක් නෙමෙයිනේ. මේ හින්දා උන්වහන්සේගේ වචනේ ලෝකෙ කොයි රටට කොයි කාලෙටත් අදාළ දෙයක්. ඒ හින්දා අනාරක්ෂිත වෙන්න එපා. ඔබ අනාරක්ෂිත නොවි ගෙදරින් යන්න වෙලාවක් එන්න වෙලාවක් යන්නේ කොතනටද නොයන්නේ කොතනටද නැවතිලා ඉන්නේ කොතනද නැවතිලා නොඉන්නේ කොතනද පය ඉක්මන් කරලා යන්නේ කොතනද හිමින් ගියාට කමක් නැත්තේ කොතනද ඒ ගැන හිතන්න. කොහොමද අපිට ඉතින් අපේ රයිට්ස් ගැන කතා කරත හැකි. ඔව් අපි කාටත් අයිතිවාසිකම් තියෙන්න ඕන, කාන්තාවන්ට තියෙන්න ඕන, පිරිමින්ට තියෙන්න ඕන, කාටත් අයිතිවාසිකම් තියෙන්න ඕන. නමුත් අපේ අයිතිවාසිකම් රැකෙන්නේ ශිෂ්ට මිනිස්සු සමාජෙ හිටියොත් නේ. සමාජේ බහුතරයක් ඉන්නේ අශිෂ්ටයෝ න ะ. ඒ අශිෂ්ටත්වයේ වෙනුවෙන් ඒ අශිෂ්ටත්වය නිසා කරන ක්‍රියාවලට තර්ක කරන්න මිනිස්සුත් ඉන්නවා. මට මතක් වෙනවා මේලා ඉන්දියාවේ සිදුවීමක්. අර සමූහ දූෂණයකට ලක් වුණා තරුණියක් ඉන්දියාවේ. ලංකාවෙත් ඒව වෙනවා. පහුගිය දවසෙත් අවුරුදු 14ක පුංචි එකෙක් සමූහ දූෂණයට ලක් වුණා. තවත් ඒ වයසේම ළමයි කණ්ඩායමක් එක්ක. දුක්ඛ දිහා කොළඹ. එතකොට ඉන්දියාවේ ඒ සමූහ දූෂණයකට ලක් වෙලා අමානුෂීය විදියට ඝාතනය වෙච්ච කෙලෙසලා දාපු ඒ තරුණියට අදාළව සිද්ධ කරපු ඒ සිද්ධියට අදාළව සිද්ධ කරපු නඩුවේදී මතක තියාගන්න ගොඩක් නීතිඥයෝ තර්ක කළා. ඇයි ගෑනු ළමයෙක් මේ වෙලාවේ තනියෙන් ආවේ? ඒ හින්දා තමයි යාට මේ වගේ එකක් වුනේ කියලා. මතක තියාගන්න. මේ ලෝකේ සල්ලාලයින්ගේ ඕන ක්‍රියාවකට සල්ලි වේදම් කරනවා නම් තර්ක කරන්න
ඒ සල්ලාලය කරන ක්‍රියාවන් සාධාරණීකරණය කරන්නත් මේ අශිෂ්ට ලෝකේ ඕනතරම් උගත්තු ඉන්නවා. ඔය නීතිඥවරුන්ට කතා කරද්දි කියන වචනයන්නේ මාගේ උගත් මිත්‍රයා කියලා නේද? උගත්තු ඉන්නවා. උසාවිය ඇතුලේ නූගත්තු තර්ක කරන්නේ නීති විද්‍යාලයට ගියපු නීතිය හදාරපු කළු කෝට් ඇඳගෙන කබායවල් දාගෙන බොහෝම අභිමාණයෙන් උජාරුවට පාද තියා ඇවිදින උගත්තු. ඒගොල්ලෝ තර්ක කරනවා මතක තියාගන්න. ඔබ පාරේ අනවශ්‍ය වෙලාවක හැසුරුණු හින්දා තමයි ඔබට මෙහෙම වුනේ කියලා තර්ක කරනවා. ඒ තර්කවලදී සමහර වෙලාවට නඩු තීන්දුව එන්න පුළුවන් වින්දිතයටම තවත් වේදනාවක් ගෙන දෙන විදියට. මේ ලෝකේ සාධාරණ නැහැ. මේ ලෝකේ සාධාරණ නැහැ. මේ ලෝකේ නීතිය සාධාරණත් නැහැ. මේ ලෝකේ අධිකරණ සාධාරණත් නැහැ. මේ ලෝකේ සාධාරණ නම් සාධාරණ කර්මයයි කර්මයට අදාළව එන විපාකයි විතරයි. කර්මය විතරයි සාධාරණ. කර්ම විපාක සාධාරණ වෙනවා. කිසි තැනක යුක්තිය සාධාරණත්වයේ තියෙනවා කියලා මනස්ගතවල පැටලෙන්න එපා. එහෙම එකක් නැහැ. මේ ලෝකේ සල්ලි වලට බලයට දේවල් වෙනස් වෙනවා. ඒක ගැමි සමාජෙද උගත් නූගත් සමාජෙද කියලා නැහැ. ගැමි සමාජය ගන්න අපි සෑහෙන ඉතින් හොඳ ගතිගුණ ගැමි සමාජය දකිනවා. ගැමි සමාජේ දුප්පත් පවුලක කාන්තාවකට දරුවෝ නැතුව හිටියොත් ඒ කාන්තාව විශේෂ නාමකරණයක් කරලා අවමන් සහගත නමක් කියලා කොයි සුබ කටයුත්තේදී කොයි විශේෂ කටයුත්තේදී ඒ කාන්තාව වෙන් කිරීම වලට කොන් කිරීම වලට වෙනස්කම් වලට වාජනය වෙනවද නැද්ද? දරුවෝ නැහැ කියන එකම වාජනය. හැබැයි මතක තියාගන්න. එවැනි කාන්තාවක් ගොඩාක් සල්ලි තියෙනවා. ප්‍රසිද්ධ නම් දරුවෝ නැති එක සුබ කටයුතු වලට එන්න ප්‍රශ්නයක් නෙමෙයි. මුලින්ම පහන් දල්වන්න ප්‍රශ්නිකුත් නෙමෙයි. කොයි සුබ කටයුත්තටත් මුල පුරන්න එයා අවාසනාවන්ත කෙනෙක් වෙන්නේ මේ ලෝකේ යහපත් නෑ මතක තියාගන්න. මේ ලෝකේ හරිය අසාධාරණ සල්ලි අනුව බලය අනුව දේවල් තීරණය වෙන මහා සාධාරණ ලෝකයක් මේක. ඒක තේරුම් ගන්න. ඒ හින්දා අනාරක්ෂිත වෙන්න එපා. කාන්තාවන්ට මම යෝජනා කරනවා පිරිමින්ට වගේම ඔබට ඕන වෙලාවක පාරේ රස්සාවට ගිහිල්ලා රැ කීයට හරි එන්න අයිතියක් ඔබට තියෙන්න ඕන. එහෙම රටක්, එහෙම ලෝකයක් අපිට උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. එහෙම රටක්, එහෙම ලෝකයක් හදාගන්න අපි කවුරුත් වීරිය කරමු, කැප කරමු. අපේ බුද්ධිය, නුවණ වගේම අපේ විනය දියුණු කරගමු. එහෙම ලෝකෙක වුණත් අත්‍යවශ්‍ය නොවන කිසිම වෙලාවක තනි පංගලමේ අවේලාවේ කාන්තාවක්වත් දරුවෙක්වත් පිරිමියෙක්වත් හාමුදුරු කෙනෙක්වත් ෆාදර් කෙනෙක්වත් පූසාරිතුමෙක්වත් මවුලමිතුමෙක්වත් කවුරුක්වත් පාරේ ඇවිදින්න ඕනි කියලා හන්දි ගානේ රැඳෙන්න ඕන කියලා මම නම් විශ්වාස කරන්නේ. අපි කාටත් තියෙන්න ඕනේ සීමා. අපි කවුරුත් අපේ විනයක් හදාගන්න ඕන. නොකල්ලි වීති සංචාරයෙන් පළමුවෙන්ම තමන් අනාරක්ෂිත වෙනවා. ඊළඟට ඔහුගේ අඹදරුවෝ අසංගෝපිත වූවාහු නොරක්නා ලද්දාහු වේ. බිරිඳ දරුවෝ අනාරක්ෂිත වෙනවා. පිරිමියා ගෙදර තාත්තා නොකල්ලි වීති සංචාරයට හුරු වෙච්ච කෙනෙක් නම් ඒකේ තාත්තා අවේලාවේ හන්දි ගාන යන
මහරෑ දෙගොඩ හරිය වෙනකන් ගෙදර එන්නේ නැති තැන් තැන් වල ඇවිද ඉන්න රස්තියාදු වෙන කෙනෙක් වුණොත් මොකද වෙන්නේ? ඔබගේ ආදරණීය බිරිඳත් ඔබගේ ආදරණීය දරුවනුත් ඔබ නැතුව අනාරක්ෂිත වෙනවා. මොකද හොරා මංකොල්ලකාරය හරි සූක්ෂමයිනේ. ඒගොල්ලෝ එක සැරේටම ගෙවල් වලට පනින්නේ නැහැ. සති ගණන් නිරීක්ෂණ කරනවා. සති ගණන් නිරීක්ෂණ කරනවා. මේ ගෙදර පිරිමියා ගෙදරින් යන්නේ කීයටද? මේ ගෙදර පිරිමියා ඉන්නේ කොයි වෙලාවෙද? මේ ගෙදර පිරිමියා ආයෙ රෑ කීයටද ගෙදර එන්නේ? හොරු නිකන් ගෙවල් බින්දින්නේ නැහැ. හොඳට නිරීක්ෂණය කරනවා. විශේෂයෙන්ම ගෙදර පිරිමියා නැති වෙලාව කියන එක. පිරිමියෙක් නැති වෙලාව කියන එක. වැඩිමහල් පුතාලා නැති වෙලාව කියන එක. හරියට බලනවා. පිරිස අඩු වෙලාව හරියට නිරීක්ෂණය කරනවා. එතකොට තාත්තෙක් වන ඔබට වෙන කවදාටත් වඩා ලංකාවේ නම් ජීවත් වෙන්නේ මගේ යෝජනාව තමයි ඔබ පුළුවන් තරම් ඉක්මනින් රාජකාරිය නිම වෙනකොට සමහර කෙනෙක්ට බස් වල එල්ලිලා කෝච්චි වල එල්ලිලා රස්තියාදු වෙලා දුක් විඳලා පයින් ඇවිල්ලා ගෙදර එන්න පැය කීපයක් ගත වෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ පාරට ගත වෙන වෙලාව ඇරුණුකොට වෙන කිසිම හේතුවකට මම යෝජනා කරනවා ඔබ නුසුදුසු වෙලාවල් වල අනවශ්‍ය විදියට පාරේ රැඳෙන්න එපා. ඔබ නැති බව ස්ථිර වීම, තහවුරු වීම, ඔබේ බිරිඳ, ඔබේ දරුවෝ සමහර විට ඔවුන් එන්නේ හොරකම් කරන්න, ඔවුන් එන්නේ මංකොල්ල කන්න. හැබැයි ඔබේ දරුවෝ, ඔබේ බිරිඳ විතරයි එතන ඉන්නේ කියලා තේරුණොත් ඔවුන්ව දූෂණයට ලක් වෙන්න පුළුවන්. ඔවුන්ව සල්ලාලෙක් ලෙස ඒ හොරාම ඔවුන්ව ගොදුරක් බවට පත් කරගන්න පුළුවන්. ඔවුන් කෑකෝ ගැහුවොත් බය වෙලා සමහර විට අතේ තියෙන එකකින් ගහන්න අනින්න තුවක්කු ගෙනාවොත් වෙඩි තියලා දාන්න පුළුවන්. ඉඩ තියෙන දේවල් මේ හැමදේම ඉඩ තියෙනවා. මේ හැම දෙයකටම අවස්ථා තියෙනවා. අපේ රටේ දවසකට කී දෙනෙක් පාරවල් වල මැරෙනවද? ගංගාවල මූදුවල අත්ගැට ගහපු අය පාවෙනවා. අපේ රට ආරක්ෂිත රටක් නෙමෙයි. ගෙවල් වල ඉන්න දරුවෝ ආරක්ෂිත නැහැ. අනාරක්ෂිතයි. කාන්තාව අනාරක්ෂිතයි. බිරිඳක් තනිවම ගේ ඇතුලේ තියලා මහ රෑ දෙකට හරිය වෙනකම් තරුණ සැමියෙක් එලිමහන යාළුවෝ එක්ක ගමන් බිමන් යනවා කියන එක කරන්න එපා. ඔබ ආදරේ නම් ඔබ එකට ඉන්න ජීවිතේ කතිකා කරගත්තම ඒගොල්ලොන්ට රැකවරණ දෙන්න. ඔබ මේ ලෝකේ උපද්දවපු දරුවන්ට ඔබ තාත්තෙක් විදියට රැකවරණ දෙන්න. මලකෙවල් වල වුණත් ඕනවට වඩා මහ රෑ දෙගොඩ හරියේ තනිවම ගිහිල්ලා ඒ තැන් වල රැඳි එහෙම යනවා නම් එළි වෙනකන් ඉන්න. යන්න ඕන නම්. නැත්තම් මම හිතන්නේ ඒ හැම දෙයකටම වෙලාවක් තියෙනවා. අපේ රට කවදා හරි දවසක විධිමත්ව හැදෙද්දි මං හිතනවා ඒවයි විනයත් හැදෙන්න ඕන. මේ රටවල් වල අපි දකින්නවනේ නේ. රෑ දෙගොඩ හරියේ කවුරුක්වත් මේ මල මිනි රකින්න කියලා රෑ එළි වෙනකන් මේ මුළු ගමේම මිනිස්සු පාරවල් වල හන්දිවල ගෙදර මේ වත්තේ හැම තැනම රෑ එළි වෙනකන් එහෙම ගැවසෙන එහෙම ක්‍රමයක් ඇත්තටම මේ රටවල් වල නැහැනේ. එහෙම එකක් නැහැ. සමහර වෙලාවට ගෙදර මිනිහ තියනවා මල් ශාලාවේ නැති වුණා. මේ ජපානේ ගොඩක් මල මිනි ගෙදරට ගේනවා. කියනවා ඒගොල්ලෝ දොරවල් වහලා දාලා
කාමරේට ගිහලා නිදා ගන්නවා. එනේ යන කෙනෙක් ඒ නිශ්චිත වෙලාවක් තියෙනවා යන්නේ. මම හිතනවා රටක් දියුණු වෙනකොට අපේ සංස්කෘතියේ තියෙන සමහර දේවල් අපිට කැමති වුණත් අකමැති වුණත් වෙනස් කරන්න. මොකද බලන්න අපේ මලගෙවල් සංස්කෘතිය නිසා මොන්න තරම් බොන්නේ නැති ගංජා බොන්නේ නැති ළමයි ගංජා බොන්න පුරුදු වෙනවා. සූදුවට යන්නේ නැති අය සූදුවට යන්න පුරුදු වෙලා. කුඩු ගහන්න නැති ළමයි කුඩු ගහන්න පුරුදු වෙනවා. මං දන්නේ ඇත්තටම මට තේරෙන්නේ අපි මේ මල ගෙදරක මේමයි අපේ අතීත සංස්කෘතිය මේ විදියට උනේ කියලා මේ මහ නරක සමාජ ක්‍රමයක් ඊළඟට මේ ඒ මල ගෙදර රැයක් නිදිවරනකොට මිනිස්සු ගොඩාරයක් ඇවිල්ලා අහල පහල කාටවත් සැනසෙල්ල ඉන්න නැති ඒ ගෙවල් දොරවල් පවා අනාරක්ෂිත වෙන ඒ වගේ සංස්කෘතියක් දිගටම ඕනද කියලා. ඒව අපි ටිකෙන් ටික වෙනස් කරගත යුතු නැතිද කියලා. මම ඔබට යෝජනා කරනවා හිතන්න. මේ තවදුරටත් 1970 ගණන් වල ලංකාව නෙමෙයි. ලංකාව ගොඩක් වෙනස් වෙනවා. 2000 තිබිච්ච ලංකාවක් නෙමෙයි දැන් තියෙන්නේ. ගොඩක් වෙනස් වෙනවා. ඒ හින්දා තමන් අනාරක්ෂිත වෙයි නොකල්ලි තැන් වල හැසිරෙන්න ගත්තොත් තමන්ගේ බිරිඳ දරුවෝ අනාරක්ෂිත වෙයි තැන් වල නුසුදුසු වෙලාවල් වල හැසිරෙන්න ගත්තොත් ඊළඟ එක නොකල්ලි වීථි සංචාරය කරන කෙනාට එන ඊළඟ එක තමයි එයාට චංචල නිශ්චල වස්තුන් තියෙන්න පුළුවන් නේ. එතකොට එයාගේ වස්තු ඒ කියන්නේ දීපල ධන ධාන්‍ය අනාරක්ෂිත වෙනවා. කොච්චර කල්පනාකාරී වෙන්න ඕනද අපි මුදලක් අරගෙන පාරේ යනවා. හරි අපි කියමුකෝ දැන් අපි මුදල් නෙමෙයි අපි ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනු කරන්නේ. ඒ වුණත් නේ නැති වෙච්ච ගමන් අපිට සිද්ධ වෙලා තියෙන්නේ බැංකු වලට කතා කරන්නනේ. ඒව අවලංගු කරවන්න මගේ ක්‍රෙඩිට් කාඩ් එක නැති වෙලා කියලා. කියන්නේ ඒවා වුණත් අනාරක්ෂිත තත්ත්වයටපත් වෙනවා. මම මේ කරේ තියෙන බෑග් එක තුවාල කරගෙන කපන් දුවන්නේ දැන්. ඊළඟට ආභරණ පැළඳගෙන ඉන්නවනම් සුදුසු වෙලාවල් වල ආභරණ පැළඳගෙන පාරේ තොටේ ඇවිදීම අන්තිමම අනතුරට අතවනා ගැනීම. බුද්ධිමත් වෙන්න. ඔබ දෙයක් හම්බ කරගන්නේ ගොඩාක් දුක් පහන්සි වෙලා. කොච්චර දුක් විඳිනවද කීයක් හරි හොයා ගන්නවද? මතක තියාගන්න හොරු කල්පනා කරන්නේ. ඔබ එහෙම දුක් විඳලා හම්බ කරා ඔබ මේකට දහඩිය වැගිරුවා. ඔබ මේක වෙනුවෙන් අතපය වෙහෙසෙව්වා ඒව එකක්වත් හොරාට මංකොල්ලකාරයාට අදාළ දේවල් නෙමෙයි. ඒගොල්ලෝ විනාඩි 5න් 10න් එයාලගේ ප්‍රශ්න විසඳ ගන්න තමයි බලන්නේ. මම දකින්න සමහර වෙලාවට තරුණයෙක් මම දැක්කා ලියලා තියෙනවා සටහනක් YouTube එකේ මම දැක්කේ සටහන. එයා කියනවා අඩුම ඔක්කොම ටික ගත්තත් කමන්නේ මගේ සහතික ටික මට දෙන්න. ඒ ටික දෙන්න කියලා. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා මෙත් සිටින්නේ. ඔබට මෙත් සිටින් යෝජනා කරනවා ඔබ අනාරක්ෂිත වෙන්න එපා. ඔබේ දරුවෝ බිරිඳ අනාරක්ෂිත කරගන්න එපා. නොකල්ලි නුසුදුසු තැන්වල හැසිරෙන්න පටන් ගත්තොත් ඔබ අමාරුවෙන් හම්බ කරපු දේවල් විතරක් නෙමෙයි බත් මුට්ටියත් අනාරක්ෂිත වෙන තත්වයක් එන්න පුළුවන්. අද කොහොමද දේවල් වල මිල ගණන් කියන එක ඔබ දන්නවා. අපි දන්නවා ඒ බඩු මිල කොහොමද කියලා. පන්සලේ ලයිට් බිල දැක්කම ඇඟ හීතල වෙනවා. කුප්පි ලාම්පු හොඳයි කියලා හිතෙනවා. එයයි
300කින් 500කින් විතර වැඩි වෙනවා. ඉතින් ඔබ අප කවුරුත් ලොකු අනතුරක ඉන්නේ. ලොකු අනතුරක ඉන්නේ. මහා පවා කල්පනා කරනවා. පොඩි හාමුදුරුලා 50ක් ලයිට් පාවිච්චි කරනකොට වතුර පාවිච්චි කරත් ඒකටත් කරන්ට් එක වැය වෙනවා. කොහොමද පවත්වන්නේ කියලා. කොහොමද එච්චර ලොකු විදුලි බිල් ගෙවන්නේ කියලා. අපි කවුරුත් අමාරුවේ වැටලා ඉන්නේ. අපි කොච්චර හොඳ යහපත් සිතුවිලි ඇතුව තව පිරිසකට උදව් කරන්න හිතුවත් දැන් හැම එකක්ම අභියෝගයට ලක් වෙමින් එනවා. ඒ අතරේ හොරු මංකොල්ල කාර්යෝ වැඩි වෙන එකත් කොච්චර අනාරක්ෂිත වේගන්ද. බුද්ධිමත් වෙමු. ආරක්ෂාව ගැන එක වතාවට 100 වතාවක් හිතන්න කාලය ඇවිල්ලා තියෙනවා. ඊළඟ කාරණේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පාප ක්‍රියාවන්හි සැකකට යුක්තෙත් වේ. පාප ක්‍රියාවන් සැකකට යුක්තෙත් වේ. ඒ කිව්වේ මිනිස් ඝාතනයක් වෙලා තිබුණා. ඒක බුදුදහමට අනුව පාප ක්‍රියාවක් නේ. නීතියට අනුව අපරාධයක්. මිනිස් ඝාතනයක් වෙලා තිබුණොත් ඔබ නිතර පාරේ හෙට මෙහෙට ගමන් කරලා තිබුණොත් මතක තියාගන්න අද CCTV වලින් ඔබව සැකකරුවෙක් වෙනවා. ඇයි ඔබ මේ පාරේ ගියේ? මොකටද ගියේ? ඔබ වැරදිකරුවෙක් වෙන එකක් නෑ. සමහර විට ඔබ ඔප්පු කරයි මම වැරදිකාරයෙක් නෙමෙයි. මං ඒ ඝාතනයට වග කිව යුතු නෑ කියලා. ඒත් මතක තියාගන්න. ඔබට දවසක් හමාරක් බුද්ධ්‍යංශවල නිලධාරීන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න වෙන්න පුළුවන්. ඔබ යම් තැනක අනවශ්‍ය තරම් වෙලාවක් එහෙට මෙහෙට ගිහින් තිබීම. ඔබ නිතර ඒ කැමරා සටහන් වල ඉඳීම අනවශ්‍යයි. ඇයි ඔබ මේ අපරාධවල සැකකාරයෙක් වෙන්නේ? ඊළඟට ලොකු මංකොල්ලයක් කාලා තිබුණා. ඔබත් ඉන්නවා සති ගානක් නිරීක්ෂණය කරනකොට. ඔබ හොරකම් කළා නැහැ. හැබැයි නිකන් ඒ හරිය නිතර ගැවසිලා. ඉතින් ඔබ අනාරක්ෂිත වෙන්නේ නැද්ද? ඔබට ප්‍රශ්නේ නැද්ද? බුද්ධිමත් වෙන්න. ගොඩාක් බුද්ධිමත් වෙන්න. මේ නොහිත ජීවත් වෙන්න පුළුවන් කාලයක් නෙමෙයි. හැම දෙයක් ගැනම අපි හිතන්න ඕන. විවිධ අපරාධවල සැකකරුවෙක් බවට ඔබපත් වෙන්න පුළුවන්. නුසුදුසු වෙලාවල් වල අනවශ්‍ය තැන්වල හැසිරෙන, ගමන් කරන, චාරිකාවේ යෙදෙන කෙනෙකු බවට ඔබපත් වෙලා හිටියොත් හොඳට හිතන්න. මේ කියන ඒවා හොඳට හිතන්න. මේ හැම එකක්ම ඔබේ ගිහි ජීවිතයට අවශ්‍යයි. මොකද සිංහලෝවාද සූත්‍රයේ මූලික කරුණු සියල්ලක්ම තියෙන්නේ ගිහි ජීවිතය වඩා තෘප්තිමත් කරගන්න, වඩා සුරක්ෂිත කරගන්න, වඩා දියුණු කරගන්න, වඩා සැනසෙලි සහගත තැනක් කරගන්න. මේ කියන හැම කරුණක්ම මේවා මේ සතර අපායේ වැටෙන කරුණු නෙමෙයි. ඔබ නුසුදුසු වෙලාවල් වල පාරේ හිටියා කියලා ඔබ සැකකාරයෙක් වෙනවා. ඒත් ඔබ අපායේ වැටෙන්නේ නැහැ ඉතින්. හැබැයි මෙලොව අපායක් වෙනවානේ. නිතර පොලිසි ගානේ යන්න වුණොත් කියන වෙලාවට ප්‍රශ්න කරන්න ඕනේ කියලා පොලිසියට ගෙදරට එන්න සත්‍යයක් උදා වුණා. ඇයි අනතුරක් දාගන්නේ? එහෙනම් ඔබත් අනාරක්ෂිත වෙන, ඔබේ ධනයත් අනාරක්ෂිත වෙන විවිධ ආකාරයේ අපරාධවලට සැකකරුවෙක් බවට ඔබපත් වෙන කෙනෙකු බවට ඔබපත් වෙන්න එපා. එතෙන්ට වැටෙන්න එපා. මේ බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ ඒක. සරලයි. ඔබ කියන්නේ අයියෝ ඉතින් ඕවා දන්නවනේ. දන්නේවනේ කරගෙන යන්නේ මේ ඔක්කොම. කරන්න හොඳ නෑ කියලා දන්නේව තමයි මිනිස්සු වැඩිපුරම කරන්නේ. කරන්නම ඕනි දේවල් කියලා දන්නේවනේ මිනිස්සු නොකරින්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ ඔබ මේවා සමහර විට එක සැරයක් නෙමෙයි 100 සැරයක් අහපුවා වෙන්න පුළුවන්. ඒත් බුදුහාමුදුරුවෝ ඔබට අවධාරණය කරනවා මේවා ගැන ගිහියෙක් විදියට ජීවත් වෙනකොට හිතන්න.
හිතන්න. ගිහියෙක් විදියට තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න හිතනවා නම් මේවා කල්පනා කරන්න. මොකද අද වෙලාව කියන එක කොච්චර වටිනවද? ඔබ මේ මොකක් හරි කුණු ගොඩක සැකකාරයෙක් වෙලා ඔබට දවස් දෙක තුනක් නැති වුණොත් ඔබට පොලිසි ගානේ උසාවි ගානේ CID එකට අපරාධ කොට්ටාසෙට ඔබට මේ යන්න සිද්ධ වුණොත් රස්සාව නැති වෙන එකක් නැද්ද? වැඩපලෙන් දොට්ට දාන එකක් නැද්ද? කොච්චර ඇත්තද අපේ බුදුහාමුදුරුවෝ මේ කියපු දේවල්? මොකද මේ අනාරක්ෂිත බව කියන්නේ ඔබගේ කරන එක ක්‍රියාවකින් තව බොහෝ දේවල් වලට ඒක සම්බන්ධ වෙනවා. අනිත් එක නුසුදුසු වෙලාවල් වල අනවශ්‍ය වෙලාවල් වල මං කියන්නේ හේතුවක් නැතුව පාරේ අනේක මේ රියානතුරු වලින් පවා අපි අනතුරුදායක තත්වයකට ඇද වැටෙන්න හේතුනේ. අපේ රටේ ඇත්තටම දවසකට විශාල ප්‍රමාණයක් තුවාල වීමට සහ දරුණු අනතුරු වලට ලක්වීමට සහ මරණයට ගොදුරු වෙනවා. කොරෝනා හැදිලා දවසකට එච්චර මැරුන්නේ නැහැ. දවසකට එච්චරටම මේ හදිසි අනතුරු වලින් රියානතුරු වලින් මගතොටේදී මැරෙන පිරිස දිනපතා විශාලයි. එහෙන්දා හිතමු ඇයි මං අනාරක්ෂිත වෙන්නේ? ඔය හැන්දෑවරු වල එහෙම විශේෂයෙන්ම මිනිස්සු බීලා වාහන එලවනවා. මේ ලෝකෙ 100ක් නැතුව. පදික වේදිකාවේ වෙළඳාම් කරන රටක පදිකයට යන්න කියලා තැනකුත් නැහැ. ඊළඟට අපි පාරෙන් යනවා. අනාරක්ෂිතව රතයක් පදවගෙන කවුරු හරි ආව ඉවරයි ඔක්කොම. ඔබගේ ජීවිතේ විනාශ වෙනව විතරක් නෙමෙයි. ඔබගේ දරුවොත් අනාරක්ෂිත වෙනවා. බිරිඳත් අනාරක්ෂිත වෙනවා. අම්මා තාත්තා කොච්චර විඳවයිද කොච්චර අඬයිද? හිතන්න. රැකවරණය ගැන හිතන්න. ඊළඟට අභූත දෝෂ කතාත් ඔහු කෙරෙහි නැගෙයි. හරිනේ. නිතර එක එක තැන්වල ඇසිරෙන්න ගත්තොත් පද හැදෙන එකක් නැද්ද? අසුවල් ගෙදර දිහා බලන් හිටියා. ආවල් ගේට්ටුව ගාව වැඩිපුර කැරකෙනවා. මොකද දන්නේ පද හැදෙන එකක් නැද්ද? ඔබ නුසුදුසු තැන්වල කටයුතු කරන්න ගත්තා. නිතර යන්න කියන්න ගත්තා. පද හැදෙන එකක් නැද්ද? අනිවාර්යෙන් පද හැදෙනවා. නින්දා විඳින්න වෙනවා. රෑ වෙලා පාර යන හැම කාන්තාවක්ම ගණිකා වෘත්තියේ යෙදෙන කෙනෙක්ද? නෑ. හැබැයි අපේ රටේ මිනිස්සු කල්පනා කරන්නේ කොහොමද? නරක ඇස් වලින් ඔබ දිහා බලන්න පුළුවන්. ඒත් මම කියන්නේ ඔබට රැකියාවට ගිහිල්ලා ඔබට එන්න වෙලා තියෙන රෑ වෙලා නම් ඔබ එන්න ඕන. හැබැයි පරිස්සමින් ඉක්මනින් ගෙදරට එන්න. එහෙම දූලා පාරතොට එනවනම් පැරණි තාත්තලා පැරණි අම්මලා වගේ පොඩ්ඩක් ඒ දරුවෝ එන බස් හෝල්ට් එකට හරි යන්න. ඒ දරුවෝ එක්කනම් එන්න. ඒ ළමයි ආරක්ෂා කරගන්න. ඒවා අපේ වැඩිහිටියන්ගේ වගකීම්. මොකද පාරතොටේ තනියෙන් ඇවිදගෙන එනවා කියන්නේ එකක් පද හැදෙන්න හේතුවක්. අනිත් එක අනාරක්ෂිත වෙන හේතුවක්. දකාන්තාවක් වුණත් පිරිමියෙක් වුණත් පුතෙක් වුණත් දුවෙක් වුණත් හිතන්න ඔබ අභූත චෝදනාවලට දෝෂයන්ට පද හැදීම් වලට ලක් වෙන්න පුළුවන්. අනවශ්‍යයි. මොකද ඒ ඔක්කොම මානසික පීඩානේ. හිතට කරදරයිනේ. ඔබ නොකරපු වැරදි දේවල් වලට ඔබට පද හැදෙනකොට හිතට කරදරයිනේ අඩු. ඔබ කොච්චර නිවැරදි කියලා පස්සේ ඔප්පු කරන්න පුළුවන් ඒත් එතකොට කොච්චර විඳෝලද? බුද්ධිමත් වෙන්න. ගොඩාක් බුද්ධිමත් වෙන්න.
අන්තිම කාරණේ තවත් බොහෝ දුක් දුම්නස් ඔබට විඳින්න මූණ දෙන්න සිද්ධ වේවි. විවිධ ප්‍රශ්නේවි. විවිධ දුක්ඛ දෝමනස්යන්. විවිධ දුක්ඛ දෝමනස්යන් මේ කියපු කරුණු වලට අමතරව නොකියවුණු බොහෝ දේවල් ඔබේ ජීවිතේට වෙන්න පුළුවන් කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ නේ. උන්වහන්සේ ඔබට කියලා දෙන්නේ බොහෝ දේවල් වෙන්න පුළුවන් කියලා. ඒ නිසා අද ඔබ ඉගෙන ගත්තා නුසුදුසු වෙලාවල් වල අනවශ්‍ය තැන්වල හැසිරෙන්න පටන් ගත්තොත් මොනවද විය හැකි අනතුරු කියලා. අද දේශනාව ඔබගේ ලෞකික ජීවිතය සුරක්ෂිත කරගන්න, තෘප්තිමත් කරගන්න, ඵලදායී කරගන්න, උපකාරයක් කරගන්න කියලා මම යෝජනා කරනවා. ඉතින් අද දවසේ දේශනාවට දායකත්වයේ ගත්තේ සදහවත් කාන්ති ආරච්චිගේ මහත්මිනිය, කාංචනා මහත්මිනියගේ මියගිය පුෂ්ප කුමාර මැතිතුමාගේ දුවනිය, දිනේෂ් පුතණුවන්, උවන් පෝරගේ බෑණනුවන්, මේ අත් හැම දෙනාම එකතු වෙලා මේ ධර්මානුශාසනාව සිද්ධ කළේ. ඒ වගේම ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේට දායකත්වයේ දැක්ුවේ ආදරණීය පියාණන්ට, ස්වාමි පුරුෂයාණන්ට 3 මාසයකට පෙර ඕස්ට්‍රේලියාවේ බිස්බේන් නුවර පදිංචිව ඉඳලා අභාවයටපත් පුෂ්ප කුමාර ආරච්චිගේ මහත්මාණන්ට පින් අනුමෝදන් කරා. මෙතෙක් වෙලා සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරලා රැස්වුණු සියලුම පින් කුසල් අපි එතුමන්ට අනුමෝදන් කරමු. එතුමන් මේ පින් අනුමෝදන් වෙත්වා, සුවපත් වෙත්වා, සපවත් වෙත්වා. කාගේ හරි ප්‍රඥාව දියුණු වුණා නම්, හිත පිරිසිදු වුණා නම්, හිත සැකසුණා නම්, භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ උපදෙස් අහලා හිතේ පැහැදීමක් ඇති වුණා නම්, ඒ සියලුම කුසල් බලයෙන් ඒ මියගිය පුෂ්ප කුමාර ආරච්චිගේ මහත්මාණන්ට අනුමෝදන් වෙත්වා. එතුමාගේ සසර ගමන සුවපත් වෙත්වා. සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරෙම උපත ලබත්වා. සසර දුක් නිමා කරලා ඉක්මන් භවයකදී එතුමන්ට වගේම මියගිය ඔබේ අපේ සියලු ඥාතීන්ට නිවන් දකින්නට මේ පින කුසලය පාරමී වේවා. සාදු සාදු සාදු. ඒ වගේම දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම, ශක්තිය එම නෝනා මහත්මිනියට, ඒ වගේම පුතණුවන්ට, දියණියට, දෑනනුවන් ඇතුළු ඒ පවුලේ හැමෝටම ඒ අත්තු සටහන් කරලා තියෙන විදියට මගේ ආදරණීය මව් දෙමව්පියන්ට වගේම මටත් දේශනාව ශ්‍රවණය කරපු ඔබටත් අපේ කනගවත් සුගත භාවනා මධ්‍යස්ථානයේ පුජි සුගත සේනාසනයේ පූජනීය අපේ සේනාසනාධිපති අහුරුළුනිකවැවේ සුදම්ම මාහිමිපාණන් වහන්සේ, ඒ වගේම සේනාසනාධිකාරී අපේ අම්පිටියේ සද්ධාවාස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, ඒ වගේම අපේ සේනාසනයේ වැඩ සිටින අතිපල්ලාවල නන්දසාර පණ්ඩිත හාමුදුරුව ඇතුළු කොට සියලුම මහා සංඝ රත්නයටත් සියලුම දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. කරදර බාධක දුරු වේවා. දෙවියන් ඔබ හැම දෙනාමත් ආරක්ෂා කරත්වා. ඔබ හැම දෙනාටම සියලු යහපත සිත ශාන්තිය සලසා දෙත්වා. උතුම් දෙවිවරුද මේ පින් අනුමෝදන් වේ අමා මහ නිවනින් සැනසීමෙන් සැනසීමට පත්වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්ට. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට, දෙවි දේවතාවුන්ට, මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමී වේවා. මේ භවයේ පුරාම සත්පුරුෂ ඇසුර ලැබේවා. කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. සද්ධර්මයේ නැසේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්නට අද කරගත්තු පින් කුසල් ඒ සියලුම මියගිය ඥාතීන්ට පාරමී ධර්ම වේවා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂ මතක් කිරීමක් තිබෙනවා. අපි දින 4කට විතර කෙටි කාලයකට ඉතාලියට වැඩම කරනවා. ඉතාලියේ නගර කීපයක අපේ සේනාසනවල සද්ධර්ම දේශනාවන් සිද්ධ කරනවා. විශේෂයෙන්ම යෝජිත ද සිල්වා මැතිතුමායම මැතිණියගේ ආරාධනාවෙන් සිද්ධ වෙන ඒ උතුම් පින්කම් මාලාවේ සැප්තැම්බර් මාසේ 17 වෙනිදා සවස 6ට එක්වේ ලබන සෙනසුරාදා හවස 6ට කෝමෝ, ඉතාලියේ කෝමෝ නගරයේ ඉසිපතනාරාම භාවනා මධ්‍යස්ථානයේදී අපේ විශේෂ සද්ධර්ම දේශනාවක් පැවැත්වෙනවා. ලබන සෙනසුරාදා හැන්දෑවේ 6ට කෝමෝ නගරය ආශ්‍රිතව ජීවත් වෙන අපේ සදහැවතුන්ට
ඒ දේශනාව ශ්‍රවණය කරන්නට එන්න කියලා net සිතින් සිහිපත් කරනවා. ඒ වගේම තවත් සද්ධර්ම දේශනාවක් සිද්ධ වෙනවා ඉතාලියේ මිලානෝ නුවර ලංකාරාම විහාරස්ථානයේ සැප්තැම්බර් මාසේ 18 වෙනිදා එක් ලබන ඉරිදා සවස් 6:30ට සද්ධර්ම දේශනාව පැවැත්වෙන්නේ මිලානෝ ලංකාරාම විහාරස්ථානයේ. මිලානෝ අවට ජීවත් වෙන සදහැවතුන්ට පුළුවන්කම තිබෙනවා ඔබ යහළු මිත්‍රයින්ටත් දැනුවත් කරන්න පුළුවන් ඒ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට මිලානෝ නගරයේ තියෙන ලංකාරාම විහාරස්ථානයට පැමිණෙන්නට කියලා. ඒ වගේම විශේෂයෙන්ම මගේ පැවිදි සහෝදර ස්වාමින් වහන්සේ නමක් වන පූජනීය මෙදේරිපිටියේ විමල රතන මාහිමිපාණන් වහන්සේ සංවිධානය කරන උතුම් සද්ධර්ම දේශනාව මෝදනා මෛත්‍රී විහාරයේදී ඒ දේශනාව පැවැත්වෙන්නේ ලබන ඉරිදාමයි 18 වෙනිදා ඉරිදා හවස 2:30ට මෝදනා මෛත්‍රී විහාරයේදී තමයි ඒ දේශනාව පැවැත්වෙන්නේ. ඉතින් දැනට ඔය පින්කම් තුන පිළිබඳව සිහිපත් කරනවා 16 වෙනිදා ඉඳලා 20 වෙනිදා දක්වා කාල පරිච්ඡේදය තුළ මේ වගේ දේශනා ධර්ම සාකච්ඡා ඉතාලියේ ඒ නගරවලදී සිදු කරන්නට නියමිතයි. ඒ වයත්කන්ට ඒ පිළිබඳව සිහිපත් කරන ගමන් තමන්ගේ යාළු මිත්‍රයිනුත් දැනුවත් කරන්නට කියලා net සිතින් සිහිපත් කරමින් අද පින්කමට සම්බන්ධ වෙලා රැස්වුණු සියලුම පින් කුසල් විශේෂයෙන්ම අපේ ලක්කිවි පදනමේ පින්වත් පිරිසගේ සහභාගීත්වය සම්බන්ධීකරණය ඇතුවයි මේ උතුම් පින්කම සිදු කළේ. ඉතින් ඒ අත්ව හැම දිනාටමත් පින්කමට දායකත්වය ගත්ත ඒ පින්වත් පිරිස හැම දිනාටමත් මියගිය පුෂ්ප කුමාරාරච්චිගේ මැතිතුමා ඇතුළු මියගිය නෑයන්ටත් දෙවියන්ටත් උතුම් නිවනින් සැනසෙන්නටම පාරමී වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති තී. ඔබ හැම දිනම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.